ඇවිල්ලා මිලිලීටර් 1000ක සොලියුෂන් එක මේ සොලියුෂන් එකේ තියෙනවා ඩෙක්ස්ට්‍රෝස් ග්‍රෑම් 20ක්. හරි. ඒකේ දීලා තියෙන ග්‍රෑම් 20 දීලා තියෙන්නේ මොනවද? ඩෙක්ස්ට්‍රෝස් ඇන්හයිඩ්‍රස් එක තමයි දීලා තියෙන්නේ. ඇන්හයිඩ්‍රස්. හරිද? ඒ කියන්නේ ජල අණුවක් නෑ මේකේ. හරිද? එතකොට මේකේ අපෙන් අහන්නේ ඩෙක්ස්ට්‍රෝස් මොනෝහයිඩ්‍රේට්ස් දාලා හැදුවොත් එහෙම මිලිලීටර් 200ක එකක්. හරි? ඒකේ කොච්චර මොනෝහයිඩ්‍රේට් තියෙන්න ඕනද කියලා අහන්නේ. මේක තමයි ප්‍රශ්නේ. හරි? එතකොට ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕනේ මේකේ ඩෙක්ස්ට්‍රෝස් ඇන්හයිඩ්‍රස් මිලිලීටර් 200ක් හැදුවොත් කීයක් තියෙනවද කියලා. හරි? amount of dextrose right anhydrous in 20 gram sorry 200 ml 1000ක තියෙනවා 20ක් gram හරි එහෙනම් 200ක කීයද 200ක 4 gram එනවා අපිට මේ මොනවද dextrose anhydrous හරි දැන් ස්ටොයිකියෝමෙට්‍රි ගන්නවා dextrose anhydrous එකට ජල අණුවක් එකතු වුණොත් තමයි dextrose monohydrate හැදෙන්නේ නැත්නම් මොනවද මේකේ ස්ටොයිකියෝමෙට්‍රි එකට 1 දැන් අපි හොයන්න ඕනි මේ තියෙන ග්‍රෑම් 4 ඇවිල්ලා dextrose anhydrous නේ අපිට දීලා තියෙනවා dextrose monohydrate වල 198.2 කියලා මෞලික ස්කන්ධය. හරිද? එතකොට අපිට ඕකෙන් dextrose anhydrous වල කීයක් වෙනවද? ඒකෙන් අඩු කරන්න ඕනි 18ක් ජල අණුවක් නේද? එතකොට 180.2 හරි? දැන් මේකෙන් අපිට හොයාගන්න පුළුවන් මෙතන තියෙන මවුල ගාන. හරි? Therefore dextrose අපි අද දෙන anhydrous මවුල ගන්න ඕනේ anhydrous moles කීයද මවුල ග්‍රෑම් 4ක් තියෙනවා හරිද ග්‍රෑම් 4 අපි මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ කීයද 180.2න් බෙදන්න ඕනේ එතකොට කීයක් එනවද? දැන් කීයක් එනවද? මවුල ගණන. දැන් වාල්ට කීයක් එනවද? 0.0221 සර්. එතකොට එනවා 0.0221. හරිද? 0.0221. හරි අපි 2.2 කියලා ගමු. මේ මොනවද? මවුල. මේ මවුල ගාන තමයි මේ තියෙන්නේ. කීයද? 0.02. ඉතින් එකට හින්දා මෙතන ඔය ගානමයි එන්න ඕනේ. නේද? ඔය ගානමයි එන්න ඕනේ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් මවුල ගාන ගන්නවා නම් බර. හරි? Therefore required moles මවුල ගාන dextrose monohydrate. හරි? dextrose monohydrate. හරි? එහෙනම් කීයද ඒකම තමයි ඒ ගානම තමයි. හරි? Therefore weight of ඒකේ බර. හරි? dextrose monohydrate. දැන් කොහොමද බර හොයන්නේ? මවුල ගාන ගන්නවා මෞලික ස්කන්ධේ වැඩි කරනවා. මවුල ගාන කීයද දැන්? 0.02. මෞලික ස්කන්ධේ දැන් ගන්නවා කීයද? 198.2. හරි දැන් මේක වැඩි කරපුවාම කීයද උත්තරේ එන්නේ 190 කියලා 4.38 සර් 4.38 හරි මේ මොනවද ග්‍රෑම් වලින් 4.38 එන්න ඕනේ ඕ ඉස්සල්ලා මට පැටලුණා ගාන ඒකින්වේ මම මේකේ ලියාගත්ත ඩීටේල් ටික වැදුනේ ඉඳලා ඒක උනේ හරි රයිට් බලන්න මේකේ මොකක්ද උනේ 1000ක තියෙන anhydrous ප්‍රමාණය කිව්වා ඊට පස්සේ
අපිට හදන්න කියනවා 200ක තියෙන මොනෝහයිඩ්‍රේට් වලින් ඇන්හයිඩ්‍රේට් දීලා මොනෝහයිඩ්‍රේට් වලින් හදන්න කියනවා. හරි. දැන් ඇන්හයිඩ්‍රේට් වල මවුල ගාන හෙව්වොත් ඔන්න ආව ඔච්චර. හරි. ඊට පස්සේ 200ක තියෙන මොනෝහයිඩ්‍රේට් ප්‍රමාණය වල මවුල ගාන සමානයි ස්ටොයිකියෝමෙට්‍රි අනුව. ඒකින්ද අපිට පුළුවන් ඒකේ බර හොයාගන්න. බර හොයන්න මෞලික ස්කන්ධය වැඩි කරලා. ඔන්න ඔච්චරයි. 4.3.8 බිඳුවක් එනවා. මොනවද? ග්‍රෑම්. එතකොට ඒ ප්‍රමාණය ඇවිල්ලා මිලිලීටර් 200. ඔය වගේ කරකලා දෙන ගණන් තියෙනවා. හරි තව ගණනක් තියෙනවා. මම ඒක ලබන සතිය හදන්න අපේ ගණන් ටික හදාගන්න බැරි වෙනවා නැත්තම් ඒකින්ද ඒ කොටස ලබන සතියට දාන්න. හරි. ඔන්න එන මේක ඇවිල්ලා අමතර ප්‍රශ්නයක්. මේක ඇවිල්ලා ඔයාලගේ ORS එක්ක සම්බන්ධ කරලා අහලා තිබ්බ කොටසක්. හරි. right. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ බලන්න ඒ පේපර් එකේ අන්තිම ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහට. Prepare 10 suppositories. හරි 10 suppositories. suppository 10ක් අරගෙන suppository ගණන් තියෙන්නේ. Each containing 500 mg of paracetamol and 10 mg of codeine. Right? Displacement value of paracetamol 1.5, codeine 1.1. Right? And 4 gram mold is used. Base is polyethylene glycol. ඔයාලා කියනවා මට මේක ෂෙයා කරගන්න විදියක් නැතුවයි ඉන්නේ. තප්පරයක් දෙන්නකො. හරි. මේ ගාන හදපු කට්ටිය ඉන්නවද? ඇදුවද මේ ගාන? අපි ඇදුවේ නේ. ඇදුවද ගාන? නැද්ද? උත්තරයක් දෙන්න ඉස්සලාම. ඇදුවා. හදන්න පුළුවන්ද මේ ගාන? හැමෝටම මේ ගණන් හදන්න පුළුවන්. හදන්න පුළුවන්. බැයිද? හරි මම මේක මේ ඔයාලට පේපර් එක ගන්නකල් ගාන මං හදන්න. තියෙන විදිහ කියන්නම් ඈ. දැන් මේ අලුත් ලැබ් එකේ පේපර් එක නෑ. ඒකයි මට ඔයාලට ෂෙයා කරන්න විදියක් නැත්තේ. කමන්නේ මං ගාන ලියන්නම්. මෙහෙමයි ගාන තියෙන්නේ. හරි. මේකේ තියෙන්නේ හදන්න ඕනේ suppository 10ක්. prepare 10 suppository. suppository. හරි මේකට හදන්න ගන්න අච්චුව කීයද? අච්චුව වෙන්න ඕනේ 4 gram mold එක. අච්චුව ග්‍රෑම් 4 mold එකක් ගන්න ඕනේ. හරි ඊට පස්සේ කියනවා මේකේ තියෙනවා මොනවද? paracetamol තියෙනවා. හරි codeine තියෙනවා. මොනවද තියෙන්නේ? paracetamol තියෙනවා codeine තියෙනවා. paracetamol තියෙනවා 1.5 gram. මේ suppository 1.5 gram paracetamol. codeine තියෙනවා codeine තියෙනවා 1.1 gram. හරිනේ 1.1 gram. හරි sorry paracetamol sorry codeine milligram of codeine displacement value sorry මේ වගේ displacement value තමයි මේ දීලා තියෙන්නේ. and displacement value 1.5 codeine 1.1 හරි ඒකේ කියලා මෙහෙම 4 gram mold එක පාවිච්චි කරනවා මේකේ බේස් එක polyethylene glycol හරිද polyethylene glycol මේ හැම එකේම මිලිග්‍රෑම් 500ක් තියෙනවා මොනවද paracetamol මිලිග්‍රෑම් 500ක් තියෙනවා
කොඩේයින් තියෙනවා 10 මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 10ක් තියෙනවා. හරිද? එතකොට මේක ටික පාවිච්චි කරලා සපොසිටරි එක බල හදන්න බල හොයන්න කියලා කියන්නේ. හරි? right. බල හොයන්න ඕනේ. ඉස්සලා මෙහෙමයි කරන්නේ. මේ වගේ ගානක් ගත්තාම ඔයාලා මේකට කන්ෆියුස් වෙන්න එපා. මේ තියෙන්නේ ඇවිල්ලා displacement value කියන්නේ යම් සපොසිටරියක් හදනකොට අපි ඩ්‍රග් එක දාන්න කලින් හරි දැන් අපි හිතමු මේක සම්පූර්ණයෙන් සපොසිටරියෙන් පිරිච්ච අච්චුවක්. ඒ කියන්නේ බේස් එක විතරක්. එතිලින් ග්ලයිකෝල් ඉවරක් දාලා ග්‍රෑම් 4ම පිරෙව්වහම කොහොම තමයි හැදෙන්නේ. දැන් මේකට ග්‍රෑම් 4ම දාලා අපි ඩ්‍රග් එක දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? මේකෙන් අයින් කරන්න වෙනවා බේස් එකේ යම් ප්‍රමාණයක්. හරිද? බේස් එකේ යම් ප්‍රමාණයක් අයින් කරන්න. ඒ කියන්නේ ඩිස්ප්ලේස්මන්ට් වැලියු කියලා අපි කියන්නේ ඩ්‍රග් එකේ බේස් එක කියන්නේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකෙන් ග්‍රෑම් 1ක්. හරි? sorry සපොසිටරියෙන් ග්‍රෑම් ඒ කියන්නේ බේස් එකෙන් ග්‍රෑම් 1ක් අයින් කරන්න අවශ්‍ය ඩ්‍රග් එකේ ප්‍රමාණය. ඒක තමයි මේ කියන්නේ ඩිස්ප්ලේස්මන්ට් වැලියු කියලා කියන්නේ. හරිද? තේරුණාද හැමෝටම? මේ අච්චුවට අපි දානකොට ඩ්‍රග් එක දානකොට බේස් එකකින් ග්‍රෑම් එකක් අයින් කරන්න කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා මේ අහන්නේ. ඒ කියන්නේ පැරසිටමෝල් 1.5 ඩිස්ප්ලේස්මන්ට් වැලියු එක. ඒ කියන්නේ පැරසිටමෝල් කොච්චරද? ග්‍රෑම් එකක් අයින් කරන්න. ඒ කියන්නේ මෙහෙම බේස් එකෙන් ග්‍රෑම් එකක් අයින් කරන්න. පැරසිටමෝල් අපි 1.5ක් ඕන වෙනවා. හරිද? ග්‍රෑම් 1.5ක් ඕන වෙනවා. මේක අයින් කරන්න. ඊට පස්සේ කොඩේයින් වල කතාව 1.1යි. කොඩේයින් වල හරි ග්‍රෑම් එකක් මගින් sorry 1.1ක් මගින් බේස් එකේ ග්‍රෑම් එකක් අයින් කරනවා. හරි ඕක තමයි මේකේ කතාව. එහෙනම් අපි මේක හදනකොට මේ තියෙන අයින් වෙන බේස් එකේ ප්‍රමාණය මුලින්ම අයින් කරන්න ඕනේ. ඇයි අපි මේ අච්චුව නම් හරි හිතන්න මේ අච්චුව හරි මේ අච්චුවට අපි මොනවද දාන්නේ? අපි දාන්න ඕනේ මේ අච්චුවට මෙහෙම සිදුරු තියෙනවා 10ක් තියෙනවා කියලා හිතන්නකෝ. සිදුරු 10ක් තියෙනවා. හරි? ඔහොම 10ක් තියෙනවා. මේ 10ට අපි මුළු මිශ්‍රණයම හදලා මේකට දාන්න ඕනේ. දැම්මහම මොකද වෙන්නේ? මේකේ ඇතුලේ සපොසිටරිය හැදෙන්න අවශ්‍ය කරන මොනවද තියෙන්නේ? සිදුර තියෙනවා. මේ සිදුර දාපුවම මේ අපි හදන ඔක්කොම ටික මේකට වැටෙන්න ඕනේ. එළියට යන්න බෑ පොඩ්ඩක්. සම්පූර්ණ මේ සිදුර ටික පිරෙන්න ඕනේ. දැන් ගැටලුව තියෙන්නේ මොකද්ද? අපි මේ ඔක්කොම කැල්කියුලේට් කරලා එකට මිශ්‍ර කරලා මේක දාපුවම මේකේ උතුරනවා. වැඩිපුර යනවා. හරි ඒ කියන්නේ ඒකට හේතුව මොකද්ද? ඩ්‍රග් එක දාපු හින්දා බේස් එක රිප්ලේස් වෙනවා. දැන් එහෙම වෙනවා නම් කමක් නැහැ. දැන් මොකද වෙන්නේ? මිශ්‍රණයෙන් යන්නේ. ඒ කියන්නේ ඩ්‍රග් ගත එළියට යනවා. බේස් එකත් එළියට යනවා. ඒ කියන්නේ වේස්ට් එකක් වෙන්නේ. හරි? ඒකෙන්ද අපි කලින්ම මොකද කරන්නේ? කලින්ම මේ ඉවත් වෙන බේස් එකේ ප්‍රමාණය අයින් කරන්න ඕනේ. හරි? අපි ගිය සතියේ හැදුවේ අයිසොටොනික් ගානම. ඒ වගේ කලින්ම සෝඩියම් ක්ලෝරයිඩ් ප්‍රමාණය අයින් කරා. මේකෙත් කලින්ම අපි මොනවද අයින් කරන්නේ? අයින් කරනවා අයින් වෙන බේස් එකේ ප්‍රමාණය. තේ එකක් හදන්න කලින් නෙස්ටමෝල් ටුත් දානවා මොනවද දාන්නේ? කිරි පිටිත් දානවා සීනිත් දානවා. දැන් ඔක්කොම දාපුවම වෙනද දාන සීනි ප්‍රමාණය දාපුවම ඒක පැණි රහ වැඩි. ඇල වෙනවා. නේද? අපි මොකද කරන්නේ? නෙස්ටමෝල් වලින් එන පැණි රහයි කිරි පිටි වලින් එන පැණි රහයි අඩු කරලා තමයි සීනි දාන්නේ. හරි අන්න ඒ වගේ එකක් තමයි මේක. ඩිස්ප්ලේස්මන්ට් වැලියු කියන්නේ හරි ඩ්‍රග් එකේ ග්‍රෑම් කොච්චර ඕනිද බේස් එකේ ග්‍රෑම් එකක් අයින් කරන්න. හරි මේ කතාව. දැන් ඔන්න අපි මේක හදන්නයි යන්නේ. මේකේ කියනවා සපොසිටරි 10ක් හදන්නලු. හරි ග්‍රෑම් 4 අච්චුව පාවිච්චි කරලා. අපි ඉස්සල්ලාම ලියන්න ඕනේ නම් මොකද්ද? ග්‍රෑම් 4 අච්චුව පාවිච්චි කරලා හරි සපොසිටරි 10ක් හැදුවොත් බර කීයද බේස් එක විතරක් දාලා. හරි? Therefore weight of
weight of 10 suppository. 10 suppository. And with base only. Base එක විතරක් පාවිච්චි කරලා හදුවොත් 10ක බර කීය. 10ක් හදන හින්දා අපි 10 දාගන්නවා. ඒක වැඩි කරන්න ඕනේ ග්‍රෑම් 4යි. එකක බර ග්‍රෑම් 4යි. කීයක් එනවද? ග්‍රෑම් 40ක් එනවා. දැන් සාමාන්‍ය මේ වගේ කරද්දී එක්සස් අපි හදනවා දෙකක්. හරි? අපි කියන්නේ දෙකක් හදනවා කියලා මොකද නිකන් කැල්කියුලේෂන් එකක් විතරක් හින්දා. ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි මේ කරන්නේ. කැල්කියුලේෂන් එකක් විතරක් හින්දා දෙකක් වැඩිපුර හදනවා කියලා ලියන්න යන්නේ නැහැ. හරි? ඔන්න 40ක් ගාව බේස් එකකින් විතරක් මේක පිළිවොත් ග්‍රෑම් 40ක් එනවා. හරි? දැන් අපි බලනවා මේකට අවශ්‍ය කරන පැරසිටමෝල් ප්‍රමාණය. මොකක්ද දාන්නේ? weight of paracetamol for 10 suppository. suppository 10ක් නේ හදන්නේ. 10ක බර. paracetamol කොච්චරක් තියෙනවද මේ එකක? 500ක් තියෙනවා මිලිග්‍රෑම්. එහෙනම් 10ක කීයද? 5 ග්‍රෑම්. නේද? ග්‍රෑම් 5ක් එනවා. හරි? ඊට පස්සේ අපි බලනවා paracetamol වලින් අයින් කරන බේස් එකේ ප්‍රමාණය. Therefore replace base by paracetamol 5 gram. ග්‍රෑම් 5කින් අයින් කරන බේස් එකේ ප්‍රමාණය. දැන් කොච්චරද? displacement value කියන්නේ බේස් එකේ ග්‍රෑම් එකක් අයින් කරන්න අවශ්‍ය වෙන paracetamol ප්‍රමාණය. කීයද? 1.5. එහෙනම් 5කින් කොච්චර අයින් කරනවද? කීයද? 5 බෙදීම 1.5. 50 බෙදීම 15. ඒ කියන්නේ කීයද? 3.5. කීයද? 3.3. හරි? ඒ කිව්වේ ග්‍රෑම් 3.3ක් අයින් කරනවා පැරසිටමෝල් වලින් මේ බේස් එක. බේස් එක ග්‍රෑම් 3.3යි. දැන් අපි බලමු කොඩේන් වලින් කොච්චර අයින් කරනවද? required codeine weight. required codeine. codeine වල බර කීයද? codeine වල බර එනවා අපිට කීයද? එකක තියෙනවා 10 මිලිග්‍රෑම්. එහෙනම් suppository 10කට කීයද? 100 මිලිග්‍රෑම්. හරි ඒකෙමුත් රිප්ලේස් කරන ප්‍රමාණය හොයාගමු. Therefore replace base by codeine 100 මිලිග්‍රෑම්. codeine මිලිග්‍රෑම් 100කින් අයින් කරන බේස් එකේ ප්‍රමාණය. කීයද? බේස් එකේ ප්‍රමාණය. එතකොට මේකෙන් ග්‍රෑම් එකක් අයින් කරන්න codeine ඕන වෙනවා 1.1ක්. එහෙනම් මිලිග්‍රෑම් 100කින් අයින් කරන්න කොච්චර ඕන වෙයිද? මිලිග්‍රෑම් 100ක් අයින් කරන්න 100යි මිලිග්‍රෑම් බෙදන්න ඕන 1.1කින්. කීයද? උත්තරයක් කියන්න පුළුවන්ද? කාටද කියන්න පුළුවන්ද? ඔක බෙදලා උත්තරේ. අදත් කොට ඉන්නවනේ. මම මොනවද කරගන්න ඕන? කීයද? 100 බෙදීම කැල්සියම් එක. සර් එතන දශම එකද එන්න ඕනේ ග්‍රෑම් වලින් නේද ගන්න? හරි මේ ග්‍රෑම් ග්‍රෑම් කැපෙනවනේ. හරි 9.9යි සර්. ග්‍රෑම් ග්‍රෑම් කැපුවාම කීයද එන්නේ? ග්‍රෑම් වලින් එන්නේ මේ ග්‍රෑම් ග්‍රෑම් විතර කැපුණා. එහෙනම් ඒ අනුපාතය විතරම කීයක් එනවද? මිලිග්‍රෑම් උත්තරේ එන්න ඕනේ 99.9ක් එනවා. 99.9ක් මිලිග්‍රෑම් එනවා. හරි? දැන් බේස් එකෙන් 99.9ක් කොඩේන් වලින් අයින් කරනවා. දැන් අපි බලමු ওই දෙකෙන්ම කොච්චර අයින් කරනවද කියලා. Therefore total weight of base replaced by paracetamol and codeine. codeine වලින් paracetamol වලින් දෙකෙන්ම අයින් කරන ප්‍රමාණය කීයද? 99.9යි
මිලිග්‍රෑම්ට එකතු කරන්න ඕනි ග්‍රෑම් 3.33. හරි. අපි දැන් මේවල එකක ඉන්න තියෙන්නේ. එක එකකට හරව ගමු. ඕන්න මේකත් අපි මිලිග්‍රෑම් කරමු. 3330යි මිලිග්‍රෑම්. නැත්නම් අපි ග්‍රෑම් වලටම ගමු. කොහොම හරි කමන්නේ. මිලිග්‍රෑම් වලට කොච්චරද ඔක්කොම? 3420.9ක් මිලිග්‍රෑම්. අසමසෙන් ග්‍රෑම් කීයද? ග්‍රෑම් කීයද? 34.3.4.2. හරි? ග්‍රෑම් 3.4.2 වෙනවා අසමසෙන්. ඒ කියන්නේ බේස් එක අපිට ඕනි වුණා 40ක් මුලින්ම. හරි? 40න් මේ ග්‍රෑම් 3.4.2 අඩු කරන්න ඕනේ. නේද? එතකොට තමයි අපිට ඇත්තටම අවශ්‍ය කරන බේස් එකේ ප්‍රමාණය. ඒකෙන් අපි ලියමු therefore required base. බේස් එක කොච්චර ඕනේ වෙනවද? මුලින් ඕනේ වුණා 40ක්. මේක උතරින් බේස් එකෙන් විතරක් හැදුවොත් ඒකෙන් අඩු කරන්න ඕනි 3.4.2 ග්‍රෑම්. කීයද? 40 3.4.2 අඩු වුණාම 36. කියන්න බලන්න 5.8. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? බේස් එකෙන් 36.5.8 ග්‍රෑම් කියාගත්තා. පැරසිටමෝල් ග්‍රෑම් 5ක් කියාගත්තා. කොඩේන් මිලිග්‍රෑම් 100ක් කියාගත්තා. මේ ටික ඔක්කොම මිශ්‍ර කරා. ඒක දැම්ම මේකට. දාපුවාම මොකද වෙන්නේ? හරියටම උතුරන්නේ නැතුව මේ සිදුරු 10 පිරෙනවා. හරි? එතකොට තමයි අපිට හරියටම හදන්න පුළුවන් වෙන්නේ සපොසිටරිය. දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔහොම හදපුවාම එක සපොසිටරියක බර කීයද කියලා තහන ඔය ගන්න. හරි? ඒකත් අපි හොයමු ඔය ගමන්. කොහොමද හොයන්නේ? therefore weight of a suppository. average weight එක අහනවා. therefore average weight of a suppository. average weight එක කීයද? බේස් එක 36.5.8. පැරසිටමෝල් ග්‍රෑම් 5යි. කොඩේන් මිලිග්‍රෑම් 100කින් 0.1 ග්‍රෑම්. දැන් කීයද උත්තරේ? මේකේ ඔක්කොම එකම 41.5යි 41.6යි 41.6යි. එහෙනම් ඇවරේජ් weight එක හොයන්නේ කොහොමද? මේක සපොසිටරි ගානේ බෙදනවා. කීයද? 4.1යි 6යි 8යි ග්‍රෑම්. එකක බර 4.1යි 6යි 8යි. ඒ කිව්වේ මෝල්ඩ් එකේ 4 ග්‍රෑම් මෝල්ඩ් එක ගත්තට එකක බර මොකද වෙන්නේ? වැඩි වෙනවා. පැරසිටමෝල් සහ කොඩේන් වල ස්පෙસિෆික් ග්‍රැවිටි එක වැඩි වීම හින්දා ඒක වෙන්නේ. හරි? පරිමාවත්. එහෙනම් ඇවරේජ් weight එක ගියක් වෙනවද? 4.1යි 6යි 8ක් ග්‍රෑම් වෙනවා. හරි නේද? සපොසිටරි ගානක් හදද්දී ඔයාලා හොඳට මතක තියාගන්න data කීපයක් ගන්න ඕනේ. මොනවද ගන්න ඕනේ data ටික? පළවෙනි එක displacement value එක ලියා ගන්න. හරි? ඊට පස්සේ ඒකට පාවිච්චි කරන අච්චුවේ weight එක ලියා ගන්න. ඊට පස්සේ සපොසිටරි ගාන ලියා ගන්න හදන්න ඕනේ. හරි? ඒ වගේ ඉස්සල්ලාම මොකද කරන්න ඕනේ? අවශ්‍ය බේස් එකකින් විතරක් මේ සපොසිටරි හැදුවොත් කොච්චර ඕනේ වෙනවද කියලා හදන්න. කීයද? 10 හදන හින්දා 4කින් 40ක් ඕනෙලා බේස් එක. හැබැයි බේස් එක අපිට ඕන වෙන්නේ ඊට වඩා අඩු වෙන. ඇයි ඒ? අපි ඩ්‍රග් දාන හින්දා මේකට. එතකොට ඩ්‍රග්ස් ප්‍රමාණය එකතු කරන්න ඉස්සල්ලාම හොයන්න. පැරසිටමෝල් නම් ග්‍රෑම් 5ක් ආවා. හරි? ඊට පස්සේ කොඩේන් නම් මිලිග්‍රෑම් 100ක් ආවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ වගේ ඩිස්ප්ලේස් කරන බේස් එකේ ප්‍රමාණය හොයන්න. හරි? බේස් එකේ ප්‍රමාණය අර මුලින් අපිට ආපු ග්‍රෑම් 4න් අඩු කරන්න. අඩු කරපුවාම අපිට එනවා ගන්න ඇත්තටම දාන්න ඕනේ සපොසිටරියේ බේස් එකේ ප්‍රමාණය. ඒ බරයි හරි ඩ්‍රග් එකේ බරයි පැරසිටමෝල් කොඩේන් වල බරයි ඔක්කොම එකතු කරලා ඒක 10න් බෙදන්න ඇවරේජ් weight එක එනවා. හරිම පහසු ඔය ගානක් හදන්න. හැබැයි ලියලා හදන්න ඕනේ. ක්ලාස් එක ඉවර වෙන්නේ ඇත්තටම 12:00ට. හරි? 12:00ට ඉවරින් දැන් වෙලාව 12:50. හරි.
දැන් යමු අපේ පේපර් එකට. හරි. පේපර් එකට යන්න. අලුත් ඒ පේපර් එකේ MCQ දෙකක් තියෙනවා. ඒකට අන්තිමට අපි කරලා දුන්නේ. හරි. මට මේ ඔයාලට MCQ එක නම් පෙන්නන්න ගන්න ඕන බලමු. ඔයාලගාව පේපර් එක තිබේද ළඟ? නැද්ද? right. SAP connect වුණා. හරි. දාහත් වෙනි පේපර් එක තියෙන කෙනෙක් ඉන්නවා නම් ළඟ ගන්න නැත්නම් මට දැන් ෂෙයා කරගන්න පුළුවන් වෙයි. හරි. paper 17. හරි. හරි මට ඉතින් මේ පේපර් එක ගන්න බැරි වෙන්න හේතුව තමයි මම මේ අලුත් ලැප් එකකින් කරන හින්දා ඒක හොයාගන්න බෑ. right දැන් මම ඩවුන්ලෝඩ් කරා. අපි ඒක බලමු. දැන් ඔයාලට මේක පේනවද බලන්න? පේනවනේ? පේනවනේ? right. මේක 18 වෙනි පේපර් එක. අපි යන්න ඕනේ 17 වෙනි පේපර් එක. පරයක් දෙන්න. හරි. මේ අතරින් මැසේජ් දාලා තියෙනවා උඩ. ප්‍රශ්න ලියා ගන්න දෙන්නලු. ඇත්තටම මෙහෙමයි මට මේකෙදි මේ ඔයාලට ප්‍රශ්නේ පෙන්නන්න විදියක් නැති වුණා ක්ලාස් එකේදී. උන්න වැඩේ හින්දා කමන්නේ. දැන් ඔයාලට මේක ඔක්කොම බලන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මගේ මේ ලැප් එක ටිකක් ස්ලෝ. ඒකයි මේ වෙලා තියෙන්නේ. හරි. හරි ඔන්න පේපර් එක එනවා. මේ පේපර් එකේ ඔයාලගේ right මෙන්න පේපර් එක. මේක තමයි ප්‍රශ්නේ වලට මම දුන්න. මොකද්ද ප්‍රශ්නේ? හරි. ප්‍රශ්නේ තමයි අන්තිමට අපි කරේ. මොකද්ද? මෙන්න මේ ප්‍රශ්නේ. හරි. දැන් මේක හැමෝටම පේනව නේද? දැන් මම යනවා ඔයාලගේ MCQ වලට. ටක් ගාලා අපි යන් පළවෙනි MCQ එක. මේකේ තියෙනවා මෙහෙම එකක්. පේනවද මේක? True or false drugs coupled with indication. හරි. Salbutamol prevent premature labor. හරිද උත්තරේ? ටක් ගාලා කියන්න බලන්න. True. True. මොනවද salbutamol වල අනිත් indication ටික ටක් ගාලා කියන්න බලන්න.
asthma like other airway obstruction, hyperkalemia එහෙමද? හරි hyperkalemia කියන්නේ potassium loss වෙනවා මේකට මේ drug එක දුන්නා hypokalemia වෙනවා. හරි ඊට පස්සේ අය මොනවද දෙන්නේ? prevent premature labor. හරි salbutamol injection එකක් දුන්නාම සාමාන්‍යයෙන් නොමේරු ලදරු උපත් වලකිනවා හේතුව තමයි ගර්භාෂයේ සින්දු පේශී රිලැක්ස් වෙනවා සාමාන්‍යයෙන් නොමේරු ලදරු උපතක් ලැබෙන්න හේතුව තමයි ගර්භාෂ බිත්තිය සංකෝචනය වීම. එතකොට පල්ලෙහාට තල්ලු කරනවා. මේ ඩ්‍රග් එක දුන්නාම රිලැක්ස් වෙනවා. ඒක තමයි අපිට තියෙන වාසිය. salbutamol injection තමයි මේකට පාවිච්චි කරන්නේ. metoclopramide to stimulate milk secretion. හරිද? කිරි ශ්‍රාවය උත්තේජනය කරනවා. හරිද? උත්තර නෑනේ. හරි මොනවද කිරි ශ්‍රාවය ඉන්හිබිට් කරන්න දෙන ඩ්‍රග් එක? bromocriptine. උත්තේජනය කරන්න අපිට දෙන්න පුළුවන් domperidone, maxolone, metoclopramide වගේ ඩ්‍රග්ස් දෙන්න පුළුවන්. හරි. උත්තරේ හරි. HCT gout වලට දෙනවලු. false gout වලට contraindication නේද? false. හරි. bromocriptine to stimulate milk secretion. උත්තරේ වැරදි නේද? false. හේතුව එයා milk secretion inhibit කරන්නයි දෙන්නේ. බබාලා හම්බුනහම බබා නැති වුනහම කිරි ශ්‍රාවය නවතින්නේ නැහැ. ඒක නවත්තන්න තමයි මේක දෙන්නේ. GTN දෙනවලු ඇන්ජයිනා වලට. උත්තරේ හරි. ඇන්ජයිනා වලට GTN දෙනවා. තව එකක් කියන්න බලන්න තව ඉන්ඩිකේෂන් එකක්. GTN වල acute මොනවාද? heart failure එකකින් පාවිච්චි කරනවා. acute heart failure right. ඊට පස්සේ එනවා true or false. 1 milligram equal to 0.001 gram කියලා. හරිද උත්තරේ? මිලිග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් false වැරදි නේද? හරි උත්තරේ මොකද්ද කියන්න බලන්න. 0.001 වෙන්න ඕනේ. 1 liter 1000 microliters. හරිද? false 1000 milliliter නේද? 1 liter කියන්නේ 1 milliliter එකක් microliter 1000යි. අන්න එතරම් වෙනස තියෙන්නේ. වැරදි උත්තරේ. half teaspoon 5 ml. sorry half tablespoon 5 ml. හරිද? tablespoon එක කොච්චර තියෙනවද? 15 ml නේද? tablespoon එකෙන් 3 එකක් නම් 5 ml තමයි. එතකොට වැරදි මේක දෙකෙන් එකෙන් තියෙන්නේ වැරදි. 1 ml equal to 1 milligram water. 1 ml water equal to 1 milligram water. හරිද? false 1 ml equal to 1 milligram water. වැරදිනේ. එහෙනම් හරි උත්තරේ මොකද්ද? 1 gram water 1 gram water. 1 fluid ounce. හරි? මේ මොකද්ද තියෙන්නේ? 1 fluid ounce මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? එක දාලා තියෙන්නේ. හරි? මේක නම් මෙතන printing mistake එක මෙතන අඩුවක් තියෙනවා. හරි? fluid ounce එකක් සමානව ලීටර් එකක් කියලා තමයි මම මෙතන දීලා තිබ්බේ. උත්තරේ හරිද වැරදිද? false false. එහෙනම් fluid ounce එකක් කියන්නේ කොච්චරද මිලිලීටර්? 30 milliliter 30 ml. 30 ml තමයි fluid ounce එකක් කියලා කියන්නේ. තාම මේ apothicary system මම ඔයාලට කියලා දීලා නැහැ. ඔයාලට ලබන බ්‍රහස්පතින්ද හවස. හරි? හැමෝටම පොදු ක්ලාස් එකක් කරන prescription පාඩම ඉගෙන ගත්තේ නැති කට්ටිය ඒකට එන්න. හරි? මම මේක දාන්නේ ඈ. right ඊට පස්සේ එනවා සර් පළවෙනි ප්‍රශ්නේ උත්තර ටික කියනවාද? පළවෙනි ප්‍රශ්නේ MCQ එකනේ. ඒකේ තියෙන salbutamol හරි උත්තරේ B හරි, C වැරදි, D හරි. sorry D වැරදි. හරි? E හරි. A හරි, B හරි, C වැරදි, D වැරදි, E හරි. සර් ඔය පේපර් නම්බර් කීයද? මේක 17. ඔයාලා ඔය ගණන් හැදුවේ දැන් ඒකේ. දැන් මම ඔච්චර ගණන් එහෙම හැදුවේ මේ තියෙන්නේ 17 එක. හරි? right. ඊට පස්සේ යනවා මම තුන්වෙනි එක. the following
written instruction on the label regarding the glycerol suppository are useful to the patient, true or false. හරි මේවා patient useful ද කියලා අහනවා මේ මේවා ටික. store in a cool place. හරි glycerin suppository මොකද කියන්නේ? true cool place එකක store කරන්න ඕනේ. උත්තරේ හරි. නැත්තම් මොකද වෙන්නේ? රස්නේ වැඩි වුණොත් melt වෙලා drug එක dosage form එක විනාශ වෙනවා. right. warm it to body temperature before insertion. හරිද? false false. මේක අපේ ඇඟේ උෂ්ණත්වය උණු වෙනව නේද? දාන්න කලින් මේක උණු කරන්න හොඳ නැහැ. for rectal use only. suppository කියන්නේ rectal use තමයි. ඈ true suppository එක සාමාන්‍යයෙන් rectally පාවිච්චි කරන්නේ, vaginally පාවිච්චි කරන්නේ pessary. හරි pessary. after insertion remains a few minutes in the same position. මොකද කියන්නේ? මේක insert කරලා ඔව් same එකම position එකේ අපි ටික වෙලාවක් ඉන්න ඕනි. හරි මේක සාමාන්‍යයෙන් කොහොමද insert කරන්නේ? අපි lie down position එකට ගිහිල්ලා හරි අපි මොකදන්නේ කකුල් දෙක කෙලින් තියාගෙන එක side එකකට හැරෙනවා. හැරි level එක මොකදන්නේ? උඩ තියෙන කකුල අපි නවනවා. නවල ඉවරලා තමයි insert කරන්නේ suppository අර තුඩ තියෙන පැත්තෙන් rectum එකට ඇතුල් කරනවා, තද කරනවා සම්පූර්ණයෙන්ම. හරි? right මේක visual එක මම පෙන්නන්නම්. දැන් පෙන්නන්න වෙලාවමදි ඒක ඕනේ නැහැ. ආයෙ දවසක මම පෙන්නන්න. හරි? ඊට පස්සේ wash your hand after inserting suppository. suppository insert කරාට පස්සේ අත් දෙක හොද. suppository නෙමෙයි eye drop එකක්, ear drop එක ඔය ඕන එකක් දැම්මම පස්සේ අත් දෙක අනිවාර්යෙන් හොදන්න ඕනි. හරිනේ? right. on a true or false on following statement. steady state එකක් ගැන යහන්නේ. හරි? steady state ගැන මම ඔන්න මේ farmer pass short video එක දාලා ඇති. ඒකත් බලන්න. steady state occur when giving oral administration of drug. හරිද? false false. steady state occur when giving intramuscular administration. හරිද? false false. steady state occur when IV continuous IV administration. හරිද? true Hari. steady state is the time taken to input rate equals to output rate. හරිද? true so fast rate of infusion may change the time reached to steady state. false fast rate False. එකේ time එක වෙනස් වෙන්නේ නැහැ. උත්තරේ වැරදි. හැබැයි මොකද වෙනස් වෙන්නේ? steady state concentration. ඔන්න උත්තර ටික ඕකයි. true or false regarding calamine. හරි? calamine කියන්නේ is a basic zinc carbonate. හරිද? හරි. is colored with iron. හරි? නැත්නම් ferrous oxide. හරිද? false I false ferric oxide ferric oxide වෙන්න ඕනේ. හරි? ferrous නෙමෙයි ferric oxide. it is insoluble in water. හරිද? calamine ජලයේ දී වෙන්නේ නැල්ලු. true true හරි. has antipruritic effect. calamine වලට antipruritic කියන්නේ කස්සනවට එරෙහිව මේක පාවිච්චි කරනවා. හරිද? true true හරි. is a fungicide. false fungicide කියන්නේ මේකනේ. උත්තරේ වැරදි. ඔන්න එහෙනම් අපේ 17 වෙනි පේපර් එකේ ප්‍රශ්න ටික අපි ඉවර කරා. හරිද? දැන් යන් අපි එහෙනම් 18 වෙනි ප්‍රශ්නට 18 වෙනි පේපර් එකේ තියෙන තනිකරම corticosteroid ගැන මම පේපර් එක හදලා තියෙන්නේ. ඊට කලින් ඔයාලට මට හිතෙනවා corticosteroid ගැන පොඩි විස්තරයක් දීලම පේපර් එක පටන් ගන්න. right. දැන් පේනවාද හැමෝටම පේපර් එක? මේක තමයි පේපර් එක. හරි. මේකේ තියෙනවා බලන්න corticosteroid ගැනයි අහලා තියෙන්නේ. හරි. corticosteroid කියන්නේ අපේ කොහෙද? adrenal cortex එකේ නිෂ්පාදනය කරන හෝමෝන. හරි? හෝමෝන නෙමෙයි chemical compound. හරි? right. ඕන් අහගන්නකො. පොඩි විස්තරයක් මම කරලා ඉන්නවා. ඔයාලා මේකට විස්තර අත්‍යවශ්‍ය හින්දායි මම මේ කියන්නේ. අටස් දාලා පොඩි විස්තරයක් දෙන්න. මේ විස්තරය මම හිතනවා ගොඩක් ලොකු දෙයක් ඔයාලට ලැබෙයි. ඕන් අහගන්න. corticosteroid කියන්නේ හැදෙන්නේ adrenal cortex එකේ. ඒ කිව්වේ මේක adrenal gland එක නම්
හරි මේක ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එක මේක වකුගඩුව හරි නැත්නම් රූට් කරේ කිඩ්නි එක මේ කිඩ්නි එක උඩ තියෙනවා මොකද්ද ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එක මේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එකේ කොටස් දෙකක් තියෙනවා එකක් කෝටෙක්ස් එක අනිත් එක තමයි මෙඩල්ලා එක මජ්ජාව හරි මෙඩල්ලා එකෙන් අහන්න දෙයක් නැහැ ඇඩ්‍රිනලින් තමයි ශ්‍රාවය කරන්නේ හරි ඇඩ්‍රිනලින් කෝටෙක්ස් එක ගත්තාම මේකේ තියෙනවා මොනවද කොටස් තුනක් හරි එකක් තමයි සෝනා ග්ලොමෙරුලාසා සෝනා ෆැසිකියුලාටා කොහොමම අපේ කොටස් තුනක් තියෙනවා ඉතින් ග්ලොමෙරුලාසා එකේ මේකෙන් කොටස් මේකෙන් ශ්‍රාවය කරන කෝටෙක්ස් එකෙන් මොනවද ග්ලූකෝකෝටිකොයිඩ් ශ්‍රාවය කරනවා හරි ඊට පස්සේ ශ්‍රාවය කරනවා මිනරලෝකෝටිකොයිඩ් ශ්‍රාවය කරනවා ආය ශ්‍රාවය කරනවා ඇන්ඩ්‍රජන් හරි මේ වෙලාව කාබන් පරමාණු 19 ඒවා ඇන්ඩ්‍රජන් වල කාබන් පරමාණු 20 ඒවා හරිනේ රයිට් එතකොට මේකෙදි අපි දැනන් ඉන්න ඕනේ දේ තමයි මේ තියෙන දේවල් වලින් හරි මිනරලෝකෝටිකොයිඩ් වලින් අපේ මේ මිනරල් රෙගියුලේට් කරනවා හරි ග්ලූකෝකෝටිකොයිඩ් වලින් අපේ ඇඟේ ग्लूकोज लेवल लेकर रेगुलेट करना ग्लूकोज रेगुलेट करना मिनरलोकोर्टिकोइड වලට අපි ප්‍රධානම ද්‍රව්‍යයක් පාවිච්චි කරනවා ඒ තමයි මොකද්ද ද්‍රව්‍යයක් නෙමෙයි නැචරලි ඔකරින් එක තමයි මොකද්ද ඇල්ඩෝස්ටෙරෝන් හරි ඊට අමතරව අපි නැචරලි නැතුව ඩ්‍රග්ස් විදියට පාවිච්චි කරනවා ෆ්ලුඩ්‍රෝකෝටිසෝන් ඒ කියන්නේ ෆ්ලුෝරනේටඩ් එකක් ෆ්ලෝරින් අඩංගු ෆ්ලුඩ්‍රෝකෝටිසෝන් හරි පේන්නේ මෙච්චර බෝන්ඩ් එකේ මැද තියාගෙන අයිනේ ලියනවානේ හරි ෆ්ලුඩ්‍රෝකෝටිසෝන් ඊට පස්සේ ආයෙ දෙනවා ඩියොක්සිකෝටිකෝස්ටිරෝන් හරි ග්ලූකෝකෝටිකොයිඩ් වලට අපි පාවිච්චි කරනවා මොනවද ප්‍රෙඩ්නිසෝලෝන් ඩෙක්සාමෙථසෝන් කෝටිසෝල් හරි prednisolone, dexamethasone, cortisol තියෙනවා හරි natural තියෙන එක ඊට පස්සේ betamethasone හරි ඊට පස්සේ ඕනනම් තව තියෙනවා inhaled corticosteroid beclomethasone ඕනෝම කියලා ගොඩාක් තියෙනවා fluticasone, mometasone හරි ඔය වගේ ගොඩක් තියෙනවා ඉතින් මේවා තමයි අපේ ඇඟේ තියෙන ස්ටීරොයිඩ් හරි ස්ටීරොයිඩ් ප්‍රධාන දෙකයි මොනවද ග්ලූකෝකෝටිකොයිඩ් මිනරලෝකෝටිකොයිඩ් හරි ඉතින් මේකෙන් හයිඩ්‍රෝකෝටිසෝන් වගේම කෝටිසෝල් ගත්තාම මිනරලෝකෝටිකොයිඩ් ඇක්ෂන් එකක් දෙනවා ග්ලූකෝකෝටිකොයිඩ් ඇක්ෂන් එකක් දෙනවා දෙකම එකට එක තියෙනවා ඒකින්ද ඉමර්ජන්සි කන්ඩිෂන් වලදී ඒවා පාවිච්චි කරන්න පුළුවන් හරිද හැබැයි මේකෙදි මිනරලෝකෝටිකොයිඩ් ගත්තාම ඇල්ඩෝස්ටෙරෝන් නැචරලි අපේ ඇඟේ තියෙනවා මෙයාව අපි රිවර්ස් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රග් එකක් තියෙනවා ඒ කියන්නේ ඇල්ඩෝස්ටෙරෝන් ඇන්ටගොනිස්ට් එකක් තියෙනවා ඒ තමයි ස්පයිරොනෝලැක්ටෝන් හරි හයිපර්ටෙන්ෂන් පාඩමේදී ඉගෙන ගන්න ඩයුරෙටික් එකක් පොටෑසියම් ස්පෙයාරි මේකේ විශේෂත්වය තමයි පොටෑසියම් අපේ ඇඟෙන් ලොස් කරලා සෝඩියම් සහ ජලය අපේ ඇඟේ තියාගන්න ඒ තමයි මිනරලෝකෝටිකොයිඩ් වල ලක්ෂණ ග්ලූකෝකෝටිකොයිඩ් වලින් කරන්නේ අපේ ඒ ග්ලූකෝස් රෙගියුලේට් කරනවා අපේ අඟට අවශ්‍ය තරම් ග්ලූකෝස් ටික පවත්ත ගන්නවා ඒක තමයි මේකේ ක්‍රියාකාරීත්වය මේක ඉතින් ප්‍රදාහයට එරෙහිව අපේ ඉමුනිටි එක අඩු කරන්න විවිධ දේවල් වල මේ ඩ්‍රග් එක පාවිච්චි කරනවා ඉතින් පොදුවේ මේ දෙකම එකතු කරලා ඇඩිසන්ස් ඩිසීස් එකට මේක දෙන්න පුළුවන් මොනවාද ෆ්ලුඩ්‍රෝකෝටිසෝන් ඒ වගේම ඩෙක්සාමෙථසෝන් වගේ ඒවා පාවිච්චි කරන ඇඩිසන්ස් ඩිසීස් එක රයිට් ඔය ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ තව ගොඩක් තියෙනවා විස්තර ඉතින් මට ඕන දේ තමයි පේපර් එක. කොහොම බලන්නකෝ. අපි යන් මේකේ පේපර් එකට. රයිට්. හැමෝටම පේනවා ඇති මේ පේපර් එක. පළවෙනි එක මම ප්‍රශ්න දෙකක් විතර කරලා ඔයාලට ටියුට් එක පෙන්නන්නම්. Prednisolone is normally found in the human body. අපේ ඇඟේ තියෙනවද prednisolone? false prednisolone කියන එක අපේ ඇඟේ නැහැ. දැන් prednisolone ගැන තව කතාවක් කියන්න ඕනේ. prednisolone කියන එක කන්වර්ට් වෙනවා
prednisolone තමයි active compound එක. හරිද? එයා සාමාන්‍යයෙන් convert වෙන්න ඕනේ prednisolone බවට. හරි? සමහර drugs වල prednisone කියලා. prednisone කියන එක නා pro drug එකක්. ඉතින් එයා inactive compound එකක්. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? prednisone වගේ එකක් දුන්නාම active compound එක බවට පරිවර්තනය වෙන්න ඕනේ. prednisone කියන්නේ මොකද්ද? pro drug එකක්. ඒක මතක තියාගන්න. prednisolone කියන්නේ active drug එක. හරිනේ? right. දැන් අපි එහෙනම් යමු. මොකේද මේකේ right. මේකේ පළවෙනි ප්‍රශ්නෙට prednisolone normally found in the human body වැරදි. ඒක අපි හදන synthetic drug එකක්. Fludrocortisone is combined with මොනවාද? Hydrocortisone in replacement therapy of primary adrenocortical insufficiency. හරි අපේ adrenocortical insufficiency එකක් ආවොත් හරි මොකද වෙන්නේ? ඒකට පාවිච්චි කරනවා fludrocortisone සහ මොනවාද? hydrocortisone දෙක combine කරලා පාවිච්චි කරනවා. උත්තරේ හරිද වැරදිද? true හරියටම හරි. මේක අපි පාවිච්චි කරනවා මේ දෙකටම hypothalamo pituitary axis එක හරි suppress වුනහම මේ දෙක පාවිච්චි කරනවා. right. Dexamethasone reduces the cerebral edema. හරිද? true අඩු කරනවලු dexamethasone. හරියටම හරි. ඒ කිව්වේ අපේ මෙනින්ජි පටලේ එහෙම ප්‍රදාහයට ලක් වුණාම dexamethasone injection තමයි අපි දෙන්නේ. උත්තරේ හරි. Local applied steroid do not cause systemic adverse effect. Locally apply කරනවා හරි. ඒ කියන්නේ උදාහරණ hydrocortisone, betamethasone cream වගේ හරි. ඒ වගේ systemic adverse effect එකක් දෙන්නේ නැල්ලු. දෙනවද නැද්ද? උත්තරයක් දෙන්න බලන්න. ලේවලට සම්බන්ධ වෙලා ඇක්ෂන් එකක් ඇවුනේ. long time use කරනකොට ඔව් long term use කරද්දී එනවා. සාමාන්‍යයෙන් systemic effect එකක් මේ වගේ දෙනවා. උදාහරණයක් local application තමයි ඔය inhalers කියන්නේ. small dose එකක් දෙන්නේ. ඒ වගේත් මොනවද දෙන්නේ? systemic effect එනවා. හරි? locally betamethasone වගේ එකක් අපි ගාපුවාම systemic effect එනවා සුළු වශයෙන්. උත්තරේ වැරදි. හරි? උත්තරේ වැරදි. ඊට පස්සේ long term prednisolone therapy cause systemic adverse effect. long term prednisolone therapy එකක් දෙනකොට systemic adverse effect එනවලු. අනිවාර්යෙන් එනවා. හරි? Inhaled corticosteroid are indicated for symptoms prevention. මොනවද inhaled corticosteroid? inhaled ඒවා මොනවද? Beclem මොනවද? අර මං කිව්වේ fluticasone, හරි? mometasone, beclomethasone, හරි? ඕවා තමයි inhaled corticosteroid. හරි? අපි inhalers විදිහට පාවිච්චි කරන ඒවා. ඒවා ගන්නකොට මොනවා වෙනවද කියන්නේ? are indicated for symptom prevention. ඇත්තටම asthma වලදී අපි පාවිච්චි කරන ප්‍රධාන drugs group දෙකක්. එකක් තමයි මොනවාද? bronchodilators. අනිත් පැත්තෙන් අපි ගන්නවා මොනවද? bronchodilators අනිත් පැත්තේ මොනවද ගන්නෙ? anti-inflammatory drugs. bronchodilators වලට ඔයාලා මොනවද ගන්නෙ? ඒකත් ඔහොම කියන්න බලන්න. bronchodilators. අග්ගල කියන්නේ beta 2 agonist methylxanthine antimuscarinic drugs antimuscarinic anti මොකක්ද කිව්වේ? methylxanthine හරි beta 2 agonist වලට අග්ගල කියන්න බලන්න drugs ටික salbutamol Benbuterol, salmeterol, terbutaline, right? Terbutaline, salbutamol, benbuterol, terbutaline, right? Salmeterol, formoterol. Making මේවා short acting beta 2 agonist, මේවා long acting beta 2 agonist. හරිනේ?
මීට ඇසෙන් තියෙන වලට මොනවද? තියෝෆිලින් Theophylline. ඇමිනෝෆිලින් ඇමයිනෝෆිලින්, ඉටෝෆිලින්. හරි? ඇමයිනෝෆිලින්, ඉටෝෆිලින්. මම මේ ඔක්කොම ලියලා යන්නේ නැත්තේ ඔයාලා දන්න හින්දා. paper class එක antimuscarinic වලට ඉප්‍රා ඔක්සිට්‍රෝපින් tropium, oxytropium, high ට්‍රයම්ට්‍රෝපින් triotropium. හරිනේ? මොනවද මේවා ඇවිල්ලා bronchodilators. අනිත් පැත්තේ anti inflammatory drugs නේද? anti inflammatory. මොනවද anti inflammatory වලට කාණ්ඩ තුනක් තියෙනවා. මොනවද? මොනවද කාණ්ඩ තුන? එක corticosteroid corticosteroid. ආය mass cell stabilizer mast cell stabilizers. හරි? leukotriene modifiers Leukotriene modifiers. මොනවද leukotriene modifiers වලට උදාහරණ? montelukast safralucas හරි? Safralucas. Mast cell stabilizers වලට sodium chromoglycate sodium chromoglycate සහ nidopromyl sodium. හරි? right. මොනවද corticosteroid? prednisolone, hydrocortisone නේද? ඊට පස්සේ ඔය කියන beclomethasone, fluticasone, mometasone හරි? ගොඩාක් ඒවා තියෙනවානේ. තව ඕන්න budesonide. right. ඔන්න මතක තියාගන්න. right. අපි අතක් ගාලා ඊළඟට එකේ අහලා තියෙනවා මොකද්ද? මෙන්න මේවා. right. මේකේ තියෙනවා ඊළඟ ප්‍රශ්නේ inhale corticosteroid are contraindicated during pregnancy. අපිට inhale corticosteroid indicated for symptom prevention. symptom prevention කරන්නලු මේවා පාවිච්චි කරන්නේ. හරිද වැරදිද? ඔව් asthma management වලදී අපි symptoms වළක්ව ගන්න control කරන්න තමයි මේවා පාවිච්චි කරන්නේ. උත්තරේ හරි. කලින් ඉඳන් මේවා පාවිච්චි කරන්නේ වළක්ව ගන්න. හරිද වැඩේ? right. Inhale corticosteroid are contraindicated during pregnancy. Inhale කරන්නේ වගේ සුළු dose එකක් තමයි ඇඟට යන්නේ microgram dose එකක් යන්නේ. මේවා contraindicated ලු pregnancy වලදී. හරිද උත්තරේ? හරිද? false උත්තරේ වැරදි. Reduce bronchial hyperactivity with long term use. false අටවෙනි එක bronchial hyperactivity එක අඩු වෙනවා long term use කරද්දී. මොකද කියන්නේ? කියන්න බලන්න. උත්තරේ හරි. ඇයි? දිගු කාලයක් පාවිච්චි කරන asthma වලදී ඒකටනේ. bronchial hyperactivity එක අඩු වෙනවා. හරි? අධිසංවේදීතාවය අඩු වෙනවා. හරි? right. Reduce bronchial hyperactivity අටවෙනි එක උත්තරේ හරි. Are indicated for treatment of asthma. හරිද? True. asthma වලට පාවිච්චි කරනවා. When started have to be continued throughout the life. මුළු ජීවිත කාලෙම පටන් ගන්න. පාවිච්චි කරන්න ඕන. හරිද උත්තරේ? පටන් ගත්තොත් මුළු ජීවිත කාලෙම ගන්න ඕන. නෑ එහෙම එකක් නෑ. නවත්තන්න පුළුවන්. නවත්තන්නේ කොහොමද? ටික අඩු කරන්න ඕනේ. ටික අඩු කරන්න. උත්තරේ වැරදි. Are known to cause growth retardation in children. කියලා බලන්න. ළමයිගේ වර්ධනය අඩු වෙනවා. හරිද? හරියටම හරි. true හරි. True. Prednisolone should not be combined with long acting beta 2 receptor agonists. True. Prednisolone අපි දෙන්නේ නැලු long acting beta 2 agonist එකක් එක්ක. ඇයි ඒ? හේතුව කියන්න බලන්න. prednisolone වලින් කරන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි
asthma patient කෙනෙක්ට severe acute asthma patient කෙනෙක්ට prednisolone දෙනවා. හරි? දුන්නාම මොකද වෙන්නේ? අපේ ගොඩක් වෙලාවට hyperactivity එක අඩු වෙලා හරි bronchial hyperactivity එක අඩු වෙලා ඉක්මනින්ම මොනවා කරනවද? ප්‍රදාහය අඩු කරනවා. හුස්ම ගන්න පහසු කරනවා. සාමාන්‍යයෙන් prednisolone එක අපි long acting beta 2 agonist එකක් දුන්නා කියලා sorry මේ ඒ කියන්නේ salmeterol වගේ එකක් formoterol වගේ එකක් prednisolone එක දුන්නා කියලා තේරුමක් නැහැ. හරි? අපි මොකද කරන්නේ? ඉවත් එක දෙන්න එපා, combine කරන්න එපා කියලා කියන්නේ. හරිද? ඒක වැඩක් නෑ. අපි combine කරනවා නම් කරන්න ඕනේ මොකක් එක්කද? කියන්න බලන්න. long acting හරි beta 2 agonist එකක් එක්ක මොන වගේ එකක්ද? අර corticosteroid මොනවාද? beclomethasone, fluticasone. අන්න ඒ වගේ එකක් එක තමයි දෙන්නේ. මොකද prednisolone අපි තියෙන්නේ oral drug එකක් විදිහටයි තියෙන්නේ. එතකොට ඒකේ effect එක කෙටි කාලෙකයි දෙන්නේ. හරි උත්තරේ හරි. combine කරන්නේ නෑ මේක. right. ඊට පස්සේ prednisolone should not be issued unless prescribed by doctor. doctor කෙනෙක් කියන්නේ නැතුව අපිට දෙන්න බැරිලු. හරිද වැරදිද? True. true. උත්තරේ හරි. අනිවාර්යයෙන්ම දෙන්න බෑ. හරි? right. ඊළඟ එක. Prednisolone should not be issued unless prednisolone, if given for a long time, could be safely stopped by the patient when he feels better. එයාට හොඳයි කියලා දැනෙච්ච ගමන් නවත්තන්න පුළුවන්. prednisolone long term ගන්න කෙනෙක්ට. False. එහෙම බෑ false නේද? එහෙම නවත්තන්න බෑ tail off කරන්න ඕනේ. ටික ටිකයි නවත්තන්න ඕනේ. Prednisolone is poorly absorbed when taken by the oral route. හරිද? oral route එකෙන් ගද්දී poorly absorbed. False. false මේක well absorbed in oral route. හරි ඒකෙන් තමයි IV එකම හදන්න නැත්තේ. හරි corticosteroids are known to cause precipitate heart failure. heart failure ඇති කරන corticosteroid ගත්තාම හරිද වැරදිද? හරිද වැරදිද? True. උත්තරේ හරි. corticosteroid වල විශේෂයෙන් corticosteroid ගන්නකොට මොනවා වෙන්න පුළුවන්ද? heart failure එන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. හරි? ඒකේ side effect වලම ඔය කතාව කියනවා. හේතුව pressure එක වැඩි වෙනවා. හරි මේ කියන්නේ pressure condition එක වැඩි වෙනවා. හරි? ඒකින් hypertension ඒ වගේ දේවල් හින්දා heart failure එකක් එන්න පුළුවන්. උත්තරේ හරි. Corticosteroids inhalers are recommended for the treatment of severe acute asthma. හරිද? හරිද? Corticosteroid inhalers are recommended for treatment of severe acute asthma. False. අපෝ කියන්නේ False නේද? මේක false. corticosteroid එකක් සාමාන්‍යයෙන් ප්‍රදාහය අඩු කරන්න ගන්නේ. severe acute asthma එකට අපි සාමාන්‍යයෙන් inhaler corticosteroid පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ oral corticosteroid. ඒ තමයි මොකද්ද? prednisolone. එහෙම නැත්නම් hydrocortisone IV එක. ওই දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේ inhaled එව්වා effective නෑ severe acute asthma වලදී. උත්තරේ ඒකයි වරදින්න හේතුව. ඊට පස්සේ සර් 16 17 පොඩ්ඩක් කියනවද? prednisolone if given for long time should be stopped gradual reduction of dose. ඒක කිව්වේ නෑ නේ මම. 16 17 වෙනි එක prednisolone. ඔව් prednisolone 17 වෙනි එක. prednisolone අපි දුන්නොත් එහෙම long time අපි නවත්තන්න ඕනේ gradual reduction. හිමීට ටික ටික තමයි අඩු කරන්න. එකවර නවත්තන්නේ නෑ. abrupt stop එක නවත්තන්න ඕනේ. හරි? ඒකම හොඳ නෑ. gradually තමයි stop කරන්න. 17ට උත්තරේ හරි. හරිද? ඊට පස්සේ 16 වෙනි එක prednisolone is the drug recommended for replacement therapy in adrenal hyperplasia. හරි? ඒ කියන්නේ adrenal hyperplasia කියන්නේ මොකක්ද? adrenal gland එකේ ක්‍රියාකාරීත්වය අඩු වුණාම හරිද? අපිට දෙන්න පුළුවන් drug එක recommend කරලා තියෙන drug එක මොකද්ද? prednisolone. හරිද වැරදිද? හරිද වැරදිද? සාමාන්‍යයෙන් adrenal hyperfunction එකදී අපි දෙන්නේ prednisolone වලට අමතරව අපිට දෙන්න පුළුවන් fludrocortisone සහ dexamethasone. ඔය දෙක දෙන්න පුළුවන්.
16 වෙනිකොට අපි ඇඩ්‍රීනල් හයිපෝෆන්ක්ෂන් එකකදී ප්‍රෙඩ්නිසෝලෝන් පාවිච්චි කරනවා. හරිම උත්තරේ තමයි ෆ්ලුඩ්‍රොකෝටිසෝන් සහ ඩෙක්සාමෙථසෝන්. මේ දෙක තමයි හරිම උත්තර. ප්‍රෙඩ්නිසෝලෝන් කියන එකත් අපි පාවිච්චි කරනවා, රෙකමන්ඩ් කරනවා. හරි? හරි 16 17 හරි. මම කතා නොකර 18 කරාද? නෝට් කෝල්ස් හරි. 19ත් කරා 20 steroid inhalers is not recommended to those who are also getting oral steroid. හරිද? steroid inhalers කියන බලන්න උත්තරේ. false. ඒ false කියන්න හේතුව. ඒකත් කියන්න. So gradually මේක increase කරගෙන අනිත් එක වැඩි කරගෙන යන්න ඕන. inhaler එක use කරන දේ පටන් ගත්තාම. මේක කියන්නේ steroid inhalers is not recommended to those who are also getting oral steroid. So side effects වැඩි වෙන එකක් false වැඩි වෙනවා. හරි ඒක එක පැත්තකින් හරි. හරිද? එතකොට මට කියන්න මේක කියන්නේ oral එකයි inhaler එකයි දෙකම ගන්න එපා කියලා කියන්නේ. Not recommended those who are also getting oral steroid. කාටද නිකන් කියන්න පුළුවන්ද? එහෙම වැරදි කියන්නේ immunity එක හේතුව. තවත් අඩු වෙන හින්දා මොකද්ද? immunity එක තවත් අඩු වෙන්න පුළුවන් හින්දා ඔව් එක පැත්තකින් immunity එක අඩු වෙනවා. ඒකත් හරි. ආය සාමාන්‍යයෙන් ඇත්තට මෙහෙම එකක් කරන්නේ අපි steroid inhalers කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ oral steroid ගන්න කට්ටියට. හැබැයි සාමාන්‍යයෙන් oral steroid වලින් යන්නේ high dose එකක් අපේ ඇඟට යනවා. හරි? එහෙම තියෙද්දි තවත් small dose එකක් අපි මේකට දෙනවා කියන්නේ තවත් අපේ steroid content එක වැඩි වෙනවා අපේ ඇඟේ තියෙන. එතකොට පැති කීපයකින් බලපානවා. immunity එක අඩු වෙනවා. හරි? ඊට පස්සේ අපිට infection එන්න තියෙන හැකියාව වැඩි වෙනවා. diabetic තියෙන කට්ටියට ඒව වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒකින්ද ගොඩාක් වෙලාවට අපි මේ ස්ටීරොයිඩ් වලින් දෙකෙන් එකක් තමයි එකවර දෙන්නේ. හරි? ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්න කියන්නේ මොනවද? inhale steroid. ඒ වගේ microgram amount එකක් තමයි යන්නේ. හැබැයි oral steroid පාවිච්චි කරන කෙනෙක්ට අපි inhale ඒව දෙන්න යන්නේ නැහැ. හරිද? ඒක හරි උත්තරේ. මේකේ තියෙන්නේ steroid inhalers not recommended those who are also getting oral steroid. එක recommend කරන්නේ නැහැ අපි. ඊළඟ එක topical corticosteroid are contraindicated in untreated bacterial infection of the skin. හරිද වැරදිද? කාර්ය කියන්න පුළුවන් ඔබට එක්ස්පීරියන්ස් එක උත්තරේ. උත්තරේ හරි. නේද? ඒක කියන්නේ උත්තරේ හරි. Topical corticosteroid contraindicated in untreated bacterial infection of the skin. ඒ කියන්නේ අපේ skin එකේ මොකක් තුවාලයක් තියෙනවා නම් bacterial infection එකක් වෙලා තියෙනවා නම් ඒකට ස්ටීරොයිඩ් ගන්න එපා කියනවා. අයියේ ස්ටීරොයිඩ් ගන්න මොකද වෙන්නේ? ප්‍රතිශක්තිය අඩු වෙනවා. හරි? අඩු වෙන්න ඉන්ෆෙක්ෂන් එක තව වැඩි වෙනවා. ඒව මත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. උත්තරේ හරි. හරි? ඊට පස්සේ topical corticosteroids are known to cause thinning of the skin. Skin එක තුනී වෙනවලු topical ඒවා දුන්නාම. හරිද වැරදිද? false. false. තව අදහස් තිබේද? මේකේ side effect එකක් තමයි skin thinning. ඔයාලා දන්නවද? හැම ඝනකම් වෙලා තියෙන තැන් වල ස්ටීරොයිඩ් ඇප්ලයි කරපුවාම හැම තුනී වෙනවා. හරි? මේක උත්තරේ හරි. ඒ කියන්නේ topical corticosteroid අපි දෙනවා හැම තුනී කරන්න. ඉතින් මේක එහෙම තුනී වෙච්ච නැති දැනකට හරි දුන්නාම තවත් තින් වෙනවා. උත්තරේ හරි. හරි ස්කින් එක තින් වෙනවා. උත්තරේ හරි. Topical corticosteroid are indicated in dry eczema. Dry eczema වලට මේක දෙනවලු. හරිද? මොකද eczema එකක් කියන්නේ? rash එක. ඔව් rash එකක් වගේ එකක්. හරිද? මේක සාමාන්‍යයෙන්
really හරි රෑස් එකක් වගේ තියෙන තැන් වලට අපි මේවා දෙනවා. හැම all type of eczema වලටම මේවා පාවිච්චි කරන ස්ටීරොයිඩ්. හරි ඕනම eczema එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. උත්තරේ මොකද කියන්නේ? Topical corticosteroids are indicated in dry eczema. උත්තරේ හරි. හරි. ඊට පස්සේ topical corticosteroids are recommended for the treatment of allergic reaction showing up in the skin following insect bite. 24 වෙනි ප්‍රශ්නේ. හරි. topical ඒවා දෙනවලු skin insect bite එකට පස්සේ මොනවද? allergic reaction අනු කරන්න. හරිද? වැරදිද? උත්තරයක් දෙන්න බලන්න. antihistamine නේ දෙන්නේ sir. ඇන්ටිස්ටැමින් දෙනවා. මොනවද දෙන්නේ? ප්‍රොමෙතසින් වගේ එකක් දෙනවා. හරි? ආයි topical corticosteroid. හරි? insect bite එකකට පස්සේ. හරි? මේක දෙනවලු. මොකද කියන්නේ? ඔයාලගේ අදහස මොකක්ද? True වෙන්න පුළුවන් නේ. ඈ? True නේද sir? මේක මෙහෙමයි. ඇත්තටම අපි drug of choice තමයි antihistamine එක. හරි? පෙනගන් තමයි වැඩිපුරම දෙන්නේ. හරි? ඊට අමතරව මොකක්ද දෙන්නේ? අනිවාර්යයෙන්ම local effect එකක් නේ මෙයා විදලානේ තියෙන්නේ දැන්. විද්දට පස්සේ ඒකේ inflammation අඩු කරන්න අපි දෙනවා topical corticosteroid. හරි? උත්තරේ හරි. clear නේද? තේරුණේ නැහැ. අපව කියන්නද? මොකද ක්ලියර් නැත්තේ? ඔයාලට මේක පේනවද නැද්ද? පේනවා sir. පේනවා sir. මේක ආපහු මම කියන්න සාමාන්‍යයෙන් ඉන්සෙක්ට් බයිට් එකකදී වෙන්නේ එයා විද්දට පස්සේ ගොඩාක් වෙලාවට හිස්ටැමින අපේ ඇඟට ඇතුල් වෙලා එතන ප්‍රදාහය ඇති කරනවා. ඉතින් අපි ඒකට ඇන්ටිහිස්ටැමින් එකක් පාවිච්චි කරනවා ඊට අමතරව ලෝකල් ඉෆෙක්ට් එකක් අඩු කරන්න. ඒ කියන්නේ ලෝකල් ඇලර්ජික් කන්ඩිෂන් එක අඩු කරන්න අපි topical corticosteroid එකක් පාවිච්චි. ඒ කියන්නේ හයිඩ්‍රොකෝර්ටිසෝන් ක්‍රීම් එකක්, බීටාමෙත්සෝන් ක්‍රීම් එකක්. ඒ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිනේ? ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්නේ. Topical corticosteroid are free of systemic side effect. ආපහු එකම ප්‍රශ්නේ අහනවානේ. Topical corticosteroid වල systemic side effect නැල්ලු. උත්තරේ False. වැරදි. මම ඉස්සෙල්ලත් කිව්වා ඒක වැරදි කියලා. හරි. Side effect of long term use of corticosteroid කියලා ඔන්න පේලියක් දාලා තියෙනවා. හරි. long term පාවිච්චි කරද්දී highlight වෙන්න ඕනේ වගේ long term කියන එක. හරි. ඒකේ පළවෙනි එක hypertension. Excuse me. හරිද? sir 20ට answer මොනවද sir එන්නේ? 20ට 20 වෙනි question. 20 වෙනි එකට steroid inhalers is not recommended those who are also getting oral steroid. හරි? True නේද? true කියලා අපි දුන්නේ මේකට. උත්තරේ true. හරි? ඒ කියන්නේ orally ගන්නකොට side effect වැඩි. ඒකට තව inhaler එකකුත් අපි add කරන්න යන්නේ නැහැ. හරි? උත්තරේ හරි කියලායි දුන්නේ. thank you sir. right. සර් 18 19 දෙකත් කියන්නකෝ පොඩ්ඩක් සර් 18 19 ප්‍රශ්න දෙකටත් උත්තර 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ corticosteroid are known to cause heart failure. උත්තරේ හරි. හරිද? 19 තියෙන්නේ corticosteroid inhalers are recommended for the treatment of severe acute asthma. asthma වලට අනිවාර්යයෙන්ම corticosteroid inhalers මොනවද කරනවද? පාවිච්චි කරලා වැඩක් නැහැ. ඒ වගේ වෙලාවට අපි ගන්න ඕනේ මොකද්ද? oral prednisolone තමයි severe acute asthma එකදී පාවිච්චි කරන්නේ. හරි 19 corticosteroid inhalers recommend කරන්නේ severe acute asthma එකදී. ඒකට දෙන්නේ අපි prednisolone high dose එකක් දෙන්නේ. සාමාන්‍ය prednisolone වල maximum dose එක කීයද? ආරෙ මතකද? prednisolone වල maximum dose එක කීයද? So 2 milligram කරනවනේ sir. නෑ prednisolone වල maximum dose එක 60 mg 12 tablet දෙන්න පුළුවන් 5 mg maximum dose එක මතක තියාගන්න 60 mg හරි පෙති 12ක් එකවර ගන්න පුළුවන් right 25 වෙනි ප්‍රශ්නෙට යන්න එහෙනම්
21 තියෙනවා side effect හරිද නැද්ද කියලා අහනවා. මොනවාගේද? side effect long term use කරද්දී sorry 25 26 ඉඳගෙන ඒවා long term use කරද්දී මේ side effect එනවා. බලන්න hypertension හරිද? True. හරි. osteoporosis True. hypoglycemia False. false. හරි. right. අපි ඊළඟට යන්න. delayed wound healing True. delayed තුවාල සුව වෙන්න පරක්කු වෙනවා. උත්තරේ හරි. ඊට පස්සේ එනවා weight loss True. බර අඩු වෙනවද prednisolone ගද්දී ස්ටිරොයිඩ් long term ගද්දී ස්ටිරොයිඩ් බර false වැඩි වෙනවා. Very well. බර වැඩි වෙන්නේ බර වැඩි වෙනවා false. හරි. ඊට පස්සේ hyperglycemia True. true level sugar level එක වැඩි වෙනවා. ඊට පස්සේ psychosis True. අනිවාර්යෙන් psychiatric condition එනවා. ඊට පස්සේ necrosis of bone necrosis එනවා. true හරි හරි. ඇයි ඒ osteoporosis වගේ condition මේකට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා උත්තරේ හරි. bone content එක අඩු වෙනවා මේකේ. හරි. Cushing syndrome වෙනවා. True. true. weight gain බර වැඩි වෙනවා. True. true. cataract වෙනවා. cataract කියන්නේ ඇහි සුදු වෙනවා. හරිද? හරිද? Cataract කියන ඇහි සුදු වෙන එක. ඒ කියන්නේ eye lens එකේ තියෙන protein එක abnormal වෙනවා. අන්න එතන තමයි අපි cataract කියලා කියන්නේ. ඇහි සුදු වෙනවා lens එක අයින් කරලා අලුත් lens එකක් දාන්න. cataract. උත්තරේ හරි. adrenal atrophy. adrenal gland එක මොනවා වෙනවද? atrophy වර්ධනයේ අඩු වෙනවා. හරිද? True. true. මේක එනකොට මේ අපේ ඇඟට ස්ටීරොයිඩ් දෙනකොට ස්ටීරොයිඩ් නිපදවන ස්ථානයෙන් වැඩක් නැතුව යනවා. ඒකේ ක්‍රියාකාරීත්වය එන්නේ අඩු වෙලා හීන වෙලා යනවා. සිහින් වෙලා යනවා. ඒක කියන adrenal atrophy උත්තරේ හරි. growth retardation in children. පොඩි ළමයිගේ වර්ධනය බාධා වෙනවා. උත්තරේ හරි. හරියටම හරි. හරියටම හරි. සර් උත්තර ටික ආයි කියනවද? උත්තර ටිකද? ආපහු කියන්නම්. යටින් නම් කියන්න growth retardation එක හරි. adrenal atrophy හරි. cataract hari, weight gain hari, Cushing syndrome hari, necrosis of bone hari, psychosis hari, hyperglycemia hari, right? Weight loss hari. ඊට පස්සේ delayed wound Weight loss false. sorry weight loss කියන එක false මට වැදුනා. delayed wound healing කියන එක හරි. ඊට පස්සේ තියෙනවා hypertension hari, osteoporosis hari, hypoglycemia කියලා තියෙන්නේ. අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. hypoglycemia දෙන්නේ. මට මම එතන වැරදි නේද කිව්වේ? hypoglycemia Hyperglycemia. මෙතන මම hypoglycemia කියලා තියෙන්නේ hypoglycemia. උත්තරේ වැරදි. hypo නෙමෙයි hyperglycemia එන්නේ. ඔක වැරදි ඈ. right. හරිනේ? right. अंतिम प्रश्नට උත්තරේ කියලාම අපි නවත්තමු. indication of the use of corticosteroid. indication glaucoma වල දෙනවද corticosteroid? True. glaucoma වලට දෙනවද? glaucoma වලට මේක දෙන්නේ නැහැ. ඒවට දෙන්නේ beta blockers නේද? timolol වගේ ඒවා තමයි දෙන්නේ. anaphylactic shock වලට දෙනවද? True. hydrocortisone දෙනවා injection හරියටම හරි. asthma True. හරියටම හරි. asthma වලට දෙනවා. eczema ඕනම eczema එකට ස්ටීරොයිඩ් දෙනවා. උත්තරේ හරි. inflammatory bowel diseases වලට inflammatory bowel diseases වලට ප්‍රදාහය නිසා ඇති වෙන GI tract එකේ diseases වලට අපි දෙනවා ස්ටීරොයිඩ්. හරි. ස්ටීරොයිඩ් දෙනවා 5 amino salicylate දෙනවා. හරි. ඒ කියන්නේ sulfasalazine, oxalic, belsalicin ඒ වගේ ඒවා දෙනවා. හරි නේද? right. එහෙනම් මොකද කියන්නේ? ඒ පේපර් එකේ අපි
MCQ වගේ අර තිබ්බේ අද නම් ලේසියෙන් ඉවර කරා. මම මේක ඉවර කරේ ඊළඟ සතියේ අලුත් පේපර් එකක් කරන්න වෙනද පාස් පේපර්ස් කරන්නේ. මතක තියාගන්න ලබන සතියේ පාස් පේපර් එකක් කරන්න. ඒකට අදාළ ප්‍රශ්න ටික මම දාන්න. මම හිතන්නේ මේක අපේ කාලේ වැඩි වුණාද ඇත්තටම මේ මම ටිකක් වේගෙන් ගියා. කමන්නේ අපි ඊළඟ දවසේ ඊළඟ පේපර් එක කරමු.